මේ අන්ත දෙකක් දෝලණය වෙනවා කියන්නේ තෘප්තිමත් වේ කරන්න බෑ. මනස කියන්නේ අසහනයක්. තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ. ඒක වෙන්නේ මේ මනස අඳුන ගන්නවා. ඒක ධ්වනියක් කම්පනයක් කියලා කියනවා. ඒ කම්පනේ නැති කරන්න බෑ. ඒක අසහනයක් තියෙන. ඊළඟ එක හොයන හැමතිස්සෙම. දැන් මේක ඉවර ඊළඟ එක මොකද්ද? මේක ඉවර ඊළඟ එක මොකද්ද? මැරලා වුණත් ඒක ඉවරයි කියලා හිතන්නේ යන්නේ කොහෙද කියලා හොයන. කවදාවත් ඔබට හිතෙන්නේ නැහැ මැරිලා ඉවරයි කියන එක. ඔබට හිතෙන්නේ මැරලා ඉවරයි යන්නේ ඊගාට කොහෙද? ඔබ ඊගාව එක අසහනේ. මොකද්ද ඔය? ඔය තමයි මනස. ඒ ඔබේ අසරණකම. ඔබ දන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒතර අසරණකමක් තියෙනවා. ඒ නිසායි ඔබ අසරණ, ඒ නිසායි ඔබ සරණ යන්නේ, ඒ නිසා ඔබ රැවටෙන්නේ, ඒ නිසායි ඔබ දෘෂ්ටියට කොටු වෙන්නේ. ඒක සිතේමයි, සිතකමයි තියෙන්නේ. ඒ මායාව අසරණකම. අනේ ඒක නිසා තමයි හැම දෙයකම කෙලවර කන්න ගියත් ඉවරයක් වෙනවා, කෙලවරක් වෙනවා. ඒකයි නිවන් දකින්න ගියත් කෙලවරක් වෙනවා. කෙලවරක් නැති එක කෙලවරක් හොයන්න යනවා. කවදාවත් ඒක වෙන්නේ නැහැ. නිවන් දැකලා ඉවර කරන්න බැරි වෙනවා එතකොට. අවබෝධ කරන්නෙම කෙලවරක් නැති බවයි. ඊළඟ එක අතෘප්තිකර මානසික ස්වභාවය එමය. තණ්හාව කියන්නේ කියත් ඕකනේ කියන්නේ පොණෝ භවිකා නන්දි රාග සාගත හතර අත්‍රාභිනන්දනි කියන ඕකමයි කියන්නේ. එතන ඊ පොණෝ භව පුනර්භවය සදන ඉවර වෙන්නේ මේ මානසික ස්වභාවය අසහනේ. ඒකයි මේ කම්පන චංචන වේගය. ඒකයි මේ ෂොක් එක. අපි කිව්වා මේක ඉලෙක්ට්‍රික් ෂොක් එකක් කියලා. එතනම සකස් වෙලා එතනම හටගෙන නිරුද්ධ වෙන ඉලෙක්ට්‍රික් ෂොක් සංකීර්ණයක ස්මතුවක් මනස කියන්නේ. ඒකට ඒ ස්වභාවයේ අපි කිව්වා මේක ධ්වනියකින් පෙන්වන්නේ කම්පනයක් කියලා ධ්වනියක් කියලා මනස කියන්නේ. ශබ්දයක් කියලා. ඒක ශබ්ද කොටක එකතුවක් මනස කියන්නේ. මේක සවිඥානිකව ගන්න එපා. ස්වභාවික සංසිද්ධියක්. ඒක නිසා අවිඥානිකව දකින්න. මනස ඉලන්නේ අසහනයි. අතෘප්ති කර. ඒක අවසන් කරන්න බෑ මනසට. ඊගාව එක හොය යනවා හැමතිස්සෙම. මරුණත් ඉවර වෙන්නේ නැහැ. ඊගාව එක හොයනවා මනස. මනස හිතනවා දැන් කොහේ හරි යනවා කියලා. දැන් හිතනවා දිව්‍ය ලෝකේ හරි නිරේ හරි මොකක් හරි හිතාගන්න. ඒ මනසේ අසරණකම. ඒක තමයි මේ ෂොක් එකේ ස්වභාවය. ඊළඟ එක හොයන එක. අතෘප්තිකර මනසක් අපට තියෙන්නේ ඒක අවබෝධ කරගන්න. මහා නුවණින් දකින්න. මනස කියන්නේ මමත්වය. ජීවිතේ කෙලවර මරණය. මනස ඒක හැබැයි පිළිගන්නේ මනසට මරණය පිළිගන්න බෑ. ඒක තමයි මනසේ කියන්නේ මරණය විරුද්ධ සකස් වුණු ශක්ති ස්වභාවය. තියෙනවා කියලා ගත් ශක්ති ස්වභාවය මනස කියන්නේ. ඒකයි තියෙනවා මම තියෙනවා මට දැනෙන්නේ මට පේන්නේ මට තියෙන. නමුත් හැම දෙයකම මරණයක් තියෙනවා. හැම මොහොතේම මරණයක් තියෙනවා. හැම ෂණේම මරණයක් තියෙනවා. ඒක මනසට ගන්න බෑ. මනස ඒක ගත්තොත් මනස නැති වෙනවා. මනස කියන්නේ තියෙන ටික එකතු කරගත්ත ටිකයි. ඒ ෂොක් එක එකතු වෙලා ෂොක් එක ලොකු වෙලා පේච්ච එකයි මනස කියන්නේ. එකක අපු ධොනිය ලොකු වෙලා පවුවා. නමුත් ඒක ස්වභාවික සංසිද්ධියක් කියලා කිව්වා. නමුත් ඒක එතනම ෂොක් එක ඉවර නැති වුණා නම් ඔබට ඊගා ෂොක් එක එකතු වෙන්නේ නැහැ. එහෙම වුණා නම් මනස නැති වෙනවා. පුදුමත් හේතේ. ඔව් ගම්බීරතා. මේක මහා ගාම්භීර ධර්මයක්. සත්‍ය අවබෝධ කරනවා කියන එක බලන්න කොයිතරම් ගාම්භීරද. මනස ඉල්ලන්නේ අසහනයක්. තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ කිව්වේ ඒකමයි. ඔබ ඔබේ මනස දැන් දකින්න. ඕක කවදාවත් තෘප්තිමත් කරන්න බෑ. ඊළඟ එක හොයනවාමයි. අතෘප්තිකර මනසක් අපිට තියෙන කියලා අපම දැනගන්න ඕනේ. අවබෝධය තුළ තියෙන්න ඕනේ. මනස කියන්නේ මමත්වයේ කියලා. ජීවිතයේ කෙලවර මරණය කියන එක මනසට දරා ගන්න බැරි බව. ඒක හැම ෂණේම වන බව මනස පිළිගන්නේ නැති බව. එහෙන් පිළිගත්තොත් මනස නැති වෙනවා. මරණය
මනස පිළිගන්නේ නැහැ. ඒකයි මනස හැමතිස්සෙම මේ බීතියෙන් ඉන්නේ. ඒකයි ඔබට මර බිය තියෙන්නේ. ඒකයි ඔබ අසහනයේ ඉන්නේ. ඒකයි ඔබට බය තියෙන්නේ. මේ බය බීතිය මුකුත් නැති වෙනවා මේ ධර්මය අවබෝධ වෙනකොට. ඒකට හේතුව මරණය නැති වෙනවා. මරණය හැම ෂණේම දකිනකොට ඔය හිතන මරණයක් හම්බ වෙන්නේ නැහැ. තියෙනවා කියලා ගත් එකයි නැති වෙලා තියෙන්නේ. මනස කියන්නේ මමත්වයේ ජීවිතේ කෙලවර හොයනවා කියලා අපි කියනවා. මරණය පිළිගන්නේ නැහැ කියලා කිව්වා. ඊළඟට වෙන දේ හොයනවා. ඒ කියන්නේ හැමතිස්සෙම ඊගාව එක එකතු වෙනවා. ඒක නිසා තමයි ඒක ඉවර කරන්නේ නැහැ මනස. මනස ඊගාව එකතු කරනවා. එකතු කළා ඒකත් හදා ගන්නවා. ඒක මන් දිව්‍ය ලෝක යනවා. එතනට ගන්නවා ඒක. මැරිලා කොහෙද ඉපදෙන්නේ කියලා ඊට හොයන්නේ ඒකයි. නැත්තම් ඒ දේ හොයන්න ඕනේ. ඉතින් ඉන්නේ අසහනෙමයි. සැකෙන්, බයෙන්, අසහනෙන් ඉන්න මනසක් අපිට තියෙනවා. ඒකම අපි සමහර වෙලාවට විඳින්නේ. ඒ නිසාමයි නැවත අපි සකස් වෙන්න හේතු වෙන්නේ. ඒ නිසාමයි කියන්නේ අපි ඉපදෙන්නේ. එයාමයි අවිද්‍යාව, මෝහ ඝන අන්ධකාරය. අපි ඉන්න ඝන අඳුර අපේම සත්‍ය නොදන්නකම්. දැන් මේක කොහොමද එතකොට මේක අවබෝධ කරන්නේ? සිහිය. සිහිය කියන්නේ මනස නෙමෙයි. ඔන්න හොඳින් දකින්න දැන්. මොකද්ද මේ සිහිය කියන්නේ? සිහිය කියන්නේ මනස නෙමෙයි. මනසට සිතුවිලි ඇතුණු බව දකින්නේ සිහියේ. සිහියයි ඥානෙ කියන්නේ. ඥානෙ කරා යන ගමනයි නිවන කරා යන ගමන. මෙහෙම ස්වභාවයක් ඔබ අඳුන ගන්න තියෙනවා. දැන් අපි බලමු මේ සිහිය ගැන. එහෙම නැත්නම් අපි කියනවා සතිය, සිහිය. දැන් මේ සිහියට කාලයක් නැහැ පළවෙනි එක. මේ සතියට කාලයක් නැහැ. එක එතන සතිය තියෙනවා. ඒක සිහිය තියෙනවා. සිහියට කාලයක් නැහැ. කාලය කියලා දෙයක් නැහැ. කාලය කියලා දෙයක් තියෙන සිතුවිලි වලට. මනසට තියෙනවා කාලය කියලා සිතුවිල්ලක්. නමුත් සිහිය කියන්නේ හැමතැනම සිහියමයි. එතන කාලයක් නැහැ. දැන් ඔය වෙනස හොඳට දකින්න ඕනේ. දැන් සිහියට තියෙන මොහොත විතරයි. අන්න මොහොතට අවදි කියන තැන ඔබ එනවා. දැන් මේ සිහියට තියෙන මොහොත විතරයි. මේ මොහොත එතන මේ මොහොත පමණයි. දැන් ඊයේ දත් මැද්ද නම් මේ මොහොතේ දත් මැද්ද. අද දත් මැද්ද නම් ඒත් මේ මොහොතේ දත් මැද්ද. මොහොත විතරයි. මේ මොහොතේ විතරයි. ඒතර කාලයක් සිහියට නෑ. සිහිය වෙනස්. මනස නෙමෙයි. තන සිහිය සතිය කියන තැන. සිතුවිලි හටගෙන නැති වෙන බව ඒ මනසේ ස්වභාවය දකින්නේ සිහියෙන්. ඒකයි ඥාන අවදි වෙනවා කියන්නේ. අභිඥාවෙන් දකිනවා කියන්නේ. ඒ මොහොත සිහියෙන් ඉන්නවා එච්චරයි. සතිය තියෙන්නේ මේ මොහොතේ විතරයි. හැබැයි එතන දකින්නේ මහා නුවණක් ඕනේ. සතියේ තියෙන්නේ එකම ස්වභාවයයි. එකම ස්වභාවයයි සතියේ තියෙන්නේ. ඒ ස්වභාවයයි අපි අවබෝධ කරගන්න. ඒ සිහිය අපි බලමු. මනසට තියෙන්නේ මම හැමතිස්සෙම මනස මම ඉන්නවා. මොකද සිහිය එහෙම දෙයක් නැහැ. හොඳට බලන්න දැන් මේ මම කරන දේවල් මට හිතෙන දේවල් මම ආදරේ මට iriසියාව මට වෛරේ මට ක්‍රෝධේ ඒ මනස. සිහිය එහෙම දෙයක් නැහැ. මනසේ මමත්වයේ තියෙනවා. මමත්වයේ පදනම් වුණු දෙයක්. මනස විසින්ම ලෝකේ මවලා මනස විසින්ම සිහිනයක් දකිනවා. මනස වටේ යන අපි දකින්නේ සංකල්ප විතරයි. ඒකේ සත්‍යයක් නැහැ. ඒක සංකප්ප ලෝකෝ කියුවේ. සංකප්ප ලෝකෝ පුරිසසකාමෝ කියුවේ. මනසමයි මේ හදාගන්නේ. මනසමයි සංකප්ප හදාගන්නේ. හොඳ නරක කියන්නේ ඒ අන්තසේ මනසමයි ස්වභාවය.
ඉතින් මහා නුවණකින් මේක දකින්න ඕනේ. මේ දුත්වයකට කොටවණු මනසට ද්වේතාවක් අන්ත දෙකක් නිසා. හොඳ නරක දිව්‍ය ලෝක අපාය ඒ මනසේම නිර්මාණ. බාහිර ඒවා නෙමෙයි. මේ මනසේ සංකාර එකයි අපි මේ දිව්‍ය ලෝක අපාය මේ ඔක්කොම සංකාර කියලා. මනසෙමයි නිර්මාණ වෙන්නේ සංකල්ප. මේ ද්වේතාව නිසා වෙන්නේ. හොඳ නරක ඒවත් මනසෙමයි. අන්ත දෙකක්මයි. මනසෙම මායාවක්මයි කියලා අපි කිව්වා මේ. සිතේ ඝනත්වය දැන් සිතුවිලි වල ඝනත්වය වැඩි වුණාම එයා මනසට හිර වෙලා ඉන්නේ. ඒ කෙනාට මනසින් මිදෙන්න බෑ. ඒ කෙනාට නිවන් දැකීමත් ලේසි නෑ. මොකද මනසින් මිදෙන එකයි නිවන් දැකීම කියන්නේ. සිත කියන දේ ඔබ කරනවා. සිතට ඕනි දේ සිත කියන දැන් මේ මනසින්ම සකස් වෙලා මනසේ මායාවට කොටු වෙලා මනසේ වහලෙක් විදියට ඔබ කටයුතු කරනවා. එහෙම කෙනෙක් කොහොමද මනසෙන් මිදෙන්නේ? එහෙනම් ඔබ අවබෝධ කරගන්න ඕනි මේ මනස කියලා මේ මනස සිතුවිලි මායාව කියලා සත්‍යයක් නෙමෙයි කියලා. එහෙම දකින්න තාක්කල් ඔබට ඒකෙන් මිදෙන්න හිතෙන්නේ මිදීමක් නැහැ. ඔබ දකින්නේ සිතට වහලුණු කෙනෙකුට ඒ නිසායි නිවන් දැකීම පාසු නැහැ කිව්වේ. සිතින් මිදෙන එක ලේසි නැහැ. මෙන්න මේ ඝනට බරට චින්තනයේ භාවිතා කරලා කියලා ඒ නිසාම සිතින් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔය දැනුම කියන්නේ සිතමයි මනසමයි. මේ දැනුම ගොඩක් හොයාගෙන ගියා කියලා නිවන් දකින්න නැත්තේ ඒකයි. තවත් අසු වෙනවා රැවටෙනවා මනසටම. මහා පරිස්සමින් මහා නුවණින් යන්න ඕනි ගමනක් එතකොට. මේ මනසින් මුදව ගන්න එක මනසම. මනසේ සත්‍ය දැකලා මනසින් මිදෙන ගමනක් තමයි මේ. සිතක් පවතිනකල් එයාට සංසාරයක් තියෙනවා. සිතින් මිදුණු තැන ශුන්‍යතා විහරණය හමු වෙනවා. ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේක්ෂා ඇතිතා සිතින් මිදීම නම් ලේසි නෑ. ද්වේතාවේ තියෙන තාක් දිත්වේ ඇති තාක් ඔබත් ඉන්නවා. මම ඉන්නවා. විඥාන මායාව මවනවා. ඒ තාක් ඒ සිත ශුන්‍ය වෙන්නේ නැහැ. දිත්‍යක් ඇතුලේ ක්‍රියාත්මක වීමමයි සංසාරය කියන්නේ. සිතුවිලි බාහිරයි එකතු කරමින් භවයේ සාදමින් යන භව ගමන. භවය හා බැඳුණු ඒ භව කත භව සංසාරේ හැදෙනවා. පෘථග්ජන දෘෂ්ටිය එතන හිර වෙනවා නැති වෙන්නේ. වඳින දෙයක් තියෙන තාක්කල් වඳින කෙනෙක් ඉන්න තාක්කල් සංසාර වන්දනාවේ වැඳ වැඳ යන ගමන නවත්තන්නේ. සංසාර භූමිය මැවෙන්නේ ඔබ මම ඉන්න තාක් පමණයි. ඒ තාක්කල් ඒ හා බැඳුණු ආත්ම තණ්හාව එනම් මායя ඉන්නවා. මායя කියන්නේ මේ සිතේම තියෙනවා කියලා ගත්ත සිත කියන ඒ සිත කියන්නේම මායяම තමයි. තියෙනවා කියන තැන නම් සිත තියෙන්නේ. සිත තියෙනවා කියන කමනේ. ඒකනේ මනස කියන්නේ. එන එතනමයි මායя. මොකද එහෙම දෙයක් නැහැ. තියෙනවා කියලා ගත්ත කම එහෙම දෙයක් නැති තැන එතනමයි මායя. මායя කියලා පිටින් කවයත් කෙනෙක් පුජ්‍යලයක් එහෙම දෙයක් නෙමෙයි. සිත තුලින්ම දකින්න. සැබෑ ලෙසම ඔබට මායя දකින්න පුළුවන් වෙන එතකටයි. සිතමයි තමන්මයි මායя. මායя කියන්නේ වෙන කෙනෙක් නෙමෙයි. තමන්ගේම සිතමයි ආත්මයනේ කියන්නේ. මේ මට බයිනෝ මේ මට බැන්න මම මෙහෙම කරනවා තමන්ගේ සිත තමයි මායя. අපි සීදී විනාශ ගන්නේ කොහෙන්වත් කෙනෙක් ඇවිල්ලා මාරෙක් ඇවිල්ලා නෙමෙයි. අපේමයි සිතෙන් අපි සීදී විනාශ ගන්නේ. අපි තව කෙනෙක්ව මරන්නේ කවුරුත් ඇවිල්ලා මොකුත් එහෙම නෙමෙයි. අපිමයි සිතෙන් අපේ මායя. අය අපිමයි අපේ මායя. තමන්මයි මායя. දකින්න පුළුවන්ද? ආත්ම දෘෂ්ටිය තුලම මායя ඉන්නවා. මායя කියන්නේ වෙන කෙනෙක් පුජ්‍යලෙ නෙමෙයි. මේ සිතමයි. ඒකයි ස්කන්ධ මාර, ක්ලේශ මාර, අபிසංකාර මාර කියලා පංච මාරෝ ජිනෝ නාතෝ කියලා බුදුන් වහන්සේ මාර්සෙන් දමනය ගැන කිව්වේ.
සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට මාර්සෙන් දමනය කළා කියනවා. සිතින් නෙමේ මිදිලා තියෙන්නේ. දැන් සිත ජය අරගෙන බුද්ධත්වයට ලැබලා තියෙන්නේ. කාම භූමියත් රූප භූමියත් අරූප භූමියත් තුන් භූමිය මේ සිතමයි. සිතේමයි මේ සියල්ලම. මනෝපුබ්බංගම ධම්මා. අපි කිව්වා සිත අවබෝධ කිරීමයි නිවන් මඟ කියලා. සිතෙන් මිදෙන මඟ නිවන් දකින මඟ එයයි නිස්සරණ මඟ කිව්වේ අනේ නිසයි. මම කියන සිතවිල්ලේ මිදුණු තැනයි ශුන්‍යතා සමාපත්තියටපත් වෙන්නේ කියලා අපි කිව්වා. මෙතන ශුන්‍යතා විහරණයටපත් වෙන්නේ ඒ ශුන්‍යතාවේ මේ ශුන්‍යතාවයට එන්නේ අපි කිව්වා මේ සිතින් හදාගෙන අපි හදාගත්ත දෙයක් තමයි මේ පොත කියන්නේ. පොත කියන්නේ සම්මුතියක්. එහෙම දෙයක් බාහිර නැහැ කියලා. එතකොට බාහිර පොත කියලා දෙයක් නැහැ. හැබැයි සිතෙත් පොත කියලා දෙයක් නැහැ. එතකොට මොනවද දැන් වෙලා තියෙන්නේ? පොත පොතෙන් මිදුණු තැන ශුන්‍යතාවයයි. සිත සිතින් මිදුණු තැන ශුන්‍යතාවයයි. මහා බලන්න කොයිතරම් ගැඹීරද පරම සත්‍ය. ඒ තමයි පරම සත්‍ය. පොත පොතෙන් මිදුණු තැන, සිත සිතින් මිදුණු තැන, ඔබ ඔබෙන් මිදුණු තැන සියල්ලම ශුන්‍යතාවයටපත් වෙන තැනයි. මේ පරම සත්‍යයි. සත්‍ය දැනගත් කෙනාට දකින හැමදේම සත්‍ය පේන ගන්නවා. ඇත්තටම මෙහි ඇත්තේ අනිත්‍යතාවම පමණයි. වර්තමානයේ තියෙන්නේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයමයි. වෙනස් වීමයි. ඒ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය එතන ඇති වෙන නැති වෙන ස්වභාවය ඒමයි වෙනස් වීම. ඒ වෙනස් වීමමයි දෙයකට පණ දෙන ස්වභාවය. දැන් මෙතන තියෙන ගැටලුව නොතනනේ. දැන් මානසිකාරයේ මනස හැදුණාට ස්පාක් එකක් ධොනියක් කියලා කියනවා. ඒ ධොනියට කොහොමද ආත්මයක් ආවේ? ඔන්න ඔතනයි ආත්මෙන්න හේතුව. පණ තියෙන ස්වභාවයක් ඇති වුණා. පණ ආවේ මේ ශක්තියක්. දැන් ඔබ බලන්න. ඔබ බලන්න දැන් මේ සිත නැති නිසානේ කය වල්ලා දාන්නේ. ඒතර සිතට කොහෙන්ද සිත කියලා දෙයක් කොහෙවත් තිබුණේ නැහැ. මේක හටගෙන එතන හටගන්න. අපි මේක කිව්වේ බයිසිකල් ඩයිනමෝට උපමා කරලා. එතනම රෝදේ කැරකෙනවා, එතනම චුම්බකයේ ගෑවෙනවා, එතනම කරන්ට් එක උපදිනවා, එතනම බල්බ් එක දැල් වෙනවා. මේකම තමයි සිත කියන එක හැදෙන්නේ එතනමයි. එතනම හට ගන්නවා, එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා. සිත කොහෙවත් තියෙන එකක් නෙමෙයි. සිත මේ ජෙනරේට් වෙනවා. මේ සිත ඔබේ සිත මේ මොහොතේ සකස් වෙන එකක්. සිත කියලා දෙයක් කොහෙවත් නැහැ. එතන සකස් වෙන්නේ නැති වෙන ධ්වනියක් කියලා අපි කිව්වේ. කම්පන චංචන. මහා නුවණින් දකින්න ඕන කාරණාව. මේ වෙනස් වීමමයි එතකොට පණ දෙන ස්වභාවය. මේ පණ දෙන ස්වභාවය ආත්මීය ස්වභාවය ආපු ඇටි දකින්න ඕනේ. ඒ වෙනස් වෙන ස්වභාවය දැන් වෙනස් වෙනවා. දැන් මෙතන ඔබ හිතන්න දැන් අපි පෙන්නුව අර දුවන ළමයේ පොතේ පිටු 200 පොත කැඳලා පිටු පෙරලනකොට ඒ ළමයා දුවනවා පේනවා. මෙන්න මේ තමයි සිතට පණ දෙනවා. දැන් මේ රූප ගොඩාක් වැඩනකොට දුවනවා පේනවා. අන්න පණ එනවා. අය කාටුන් එකක් හැදෙන්නේ. එතන පණ දෙනවා කාටුන් එකට. ඒක දැන් ඔබට කාටුන් එකේ දුවනවා වැඩ කරනවා. එහෙම වෙන්නේ කොහොමද? චිත්‍ර කොටක් තියෙන්නේ. චිත්‍ර කොටක් පෙරලගෙන යනවා. දාගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔබට පේනවා මිනිස්සු වැඩ කරනවා. අන්න පණ දෙනවා. මේ පණ දෙන්නේ මෙතන අනිත්‍ය ස්වභාවය තුළ එතන සකස් වෙවි ඇති වෙන ස්වභාව ප්‍රවාහය තුළ වෙනස් වීමයි පණ දෙනවා කියන්නේ. මේ සම්පූර්ණයෙන්ම අනිත්‍ය ස්වභාවය ඇති වෙන නැති වෙන ස්වභාවය තුළ වෙනස් වීමමයි පණ දෙනවා කියන්නේ. මහා නුවණක් ඕනේ මේක දකින්න. මේ සිතටම පණ එන්නේ කොහොමද කියන එක. ආත්මේ සිතක් හැදුනේ කොහොමද කියන එක. අන්න දෙයකට පණ දෙන ස්වභාවය ඇති වෙන නැති වෙන ස්වභාවයයි. උපාද තිති භංග මේකේ තිතියක් නැහැ. උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත්තන්න තත්තම් පඤ්ඤායති. ඇති වෙන නැති වෙන ස්වභාවයමයි ධර්මතාවය කිව්වේ. ඒකයි උද්‍යව්‍ය ඥානය කියන එක මේ ධර්මයේ තුල වටිනා සම්දිස්ථානයක් කියන්නේ. ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් වෙනස් වෙන ප්‍රවාහයක් ආත්මයක් හැදෙන හේතු වෙනවා.
අය සවිඥානික වෙන්න හේතු වෙලා. එහෙම දෙයක් නෑ. මේක අජීවී ස්වභාවයක් බලන්න සජීවී වෙන හැටි. දැන් ඔය ටීවී එක ඇතුලේ පණ දීලා වගේ තියෙනකෝ. ඔන්න ඔය ස්වභාවය නිසා. රූපපේ රාමු පේලි විශාල ප්‍රමාණයක් වැටීම නිසා ඒ රූප චලනය වෙනවා පේනවා. ඒ රූප චලනය වෙනකොට ඒ රූප වල පණ තියෙනවා වගේ පේනවා. ඒකමයි මේ සිතේ ආත්මීය ස්වභාවය. අනාත්මීය ස්වභාවයමයි ආත්මීය ස්වභාවය. බලන්න ඇති වෙන නැති වෙන ස්වභාවය. ඒමයි ධර්මතාවය. ඒ ලෝකයේ මේ අපි කතා කරන හැම තැනම තියෙන ධර්මතාවය පමණයි. ගහ ගත්තත් පොළව ගත්තත් පෘථිවිය ගත්තත් හැම දෙයකම තියෙනවා ඇති වෙන නැති වෙන ස්වභාවය. ඒ ධර්මතාවය කියන්නේ ඒකමයි. ඒමයි ශක්තිය කියන්නේ. ඒමයි ශක්තිය කියන්නේ. අපි කියනවා මේ විශ්වයේම ශක්තියක් කියලා. ඒකම ශක්තිය කියන්නේ. ඒ ශක්ති ස්වභාවය අඳුර ගන්න ක්වොන්ටම් න්‍යායය බැලුවොත් අපට පේයි. තරංග ස්වභාවය දිහා බැලුවත් පේයි. ඇති වෙන නැති වෙන ස්වභාවයක් මුළු විශ්වයේම තියෙනවා. ඒ තමයි පරම සත්‍යය තමයි ධර්මතාවය. ඒ ප්‍රාය තුලයි මේ සියල්ල විද්‍යා මැජික් සිද්ධ වෙන්නේ. ගැලීම නිසාමයි ගඟ හමුවන්නේ. හැවීම නිසාමයි සුළඟ හමු වෙන්නේ. ජල බිඳු වැටීම නිසාමයි වැස්ස හමු වෙන්නේ. හැබැයි මේ හැම එකම ඇති වෙන්නේ නැති වෙන ප්‍රවාහයක් තමයි තියෙන්නේ. සිතත් ඒ වගේමයි. ගඟ ගලනවා, වැස්ස වහිනවා, සුළඟ හමනවා. සුළඟ කියලා දෙයක් කොහෙද තියෙන්නේ? අපට පෙන්වන්න පුළුවන්ද? ගහක අතුසල වෙනවා පෙන්වුවාට ඔබට සුළඟ පෙන්වන්න බෑ. සුළඟ කියන්නේ ප්‍රවාහයක්. ඇති වෙන්නේ නැති වෙන ප්‍රවාහයක්. ගඟ කියන්නේ ඇති වෙන්නේ නැති වෙන ප්‍රවාහයක්. ගලනවා. ගලන බවටයි ගඟ කියන්නේ. වැස්ස කියන්නේ ඇති වෙන්නේ නැති වෙන ප්‍රවාහයක්. ප්‍රවාහයක් කියන්නේ ගලනවා. සිත කියන්නේ ප්‍රවාහයක්. තියෙන සිතක් නැහැ. අපි තියෙන සිතක් ගැන හිතීම තුළ දුකමයි හටගන්නේ. පේනවද මායාව කොහේද කියලා? මේක ස්වභාවික සබහා දහමත් එක්කම මේක ඔබට උපමා වලින් පෙන්වුවාම හොඳට පේනවා. නැත්තම් මේක දකින්නේ කොහොමද? ඇති වෙන නැති වෙන ඒ අනිත්‍ය ස්වභාවය නිසාමයි සිත හටගන්නේ. ඒ අවබෝධ කරගෙන නුවණින් දකිමින් ඒ ඇති වෙන නැති වෙන ඒ ප්‍රත්‍යක්ෂතාවයමයි සිතින් මිදීමට හේතු වෙන්නේ. එලෙස සිතින් මිදුණු විට ඉතිරි වන්නේ මේ මොහොත පමණි. මොහොතට අවදි වීම ලෙස හැඳින්වෙන්නේ එයමයි. අනිත්‍ය ස්වභාවයේ වෙනස් වෙන දෙයට නොරවටීම තුළ ඔබට සතිය හමු වේ. එතන ඇති වෙන අනිත්‍ය ස්වභාවය තුළ වෙනස් වෙන ස්වභාවය තුළ ඒ සත්‍ය දකින්නගෙනට ඒ දකින්න එකමයි සතිය කියන්නේ. සිහියට තමයි මේක පේන්නේ. ඒක තමයි ඔබ සිහිය අවදි කරනවා කියන්නේ. ඒක තමයි ඔබ සතිය වඩනවා කියන්නේ. එමය ඥානය අවදි වෙන්නේ. එමය අභිඥා බවට පත් වෙන්නේ. සියයි නුවණයි. බුද්ධ දර්ශනයේ මූලික හරය වන්නේ මෙන්න මේ ඇති වෙන නැති වෙන ස්වභාවය තුළ මැවෙන මේ සිත අවබෝධ කරගන්න එකයි. සිත ගැන අවබෝධ කරගන්න එකයි. මොහොත මේ මොහොත සතිමත් වන බව. මොහොත තුළ අපක කිසිම කාලයක් එහෙම අන්තයක් මුකුත් නැහැ. සිහියමයි මොහොත කියන්නේ. මේ මොහොතට අවදි වෙනකොට පංච ඉන්ද්‍රිය ධර්ම ඒ පංච ඉන්ද්‍රියන් වෙත ඒ පැමිණෙන අරමුණු ගංග ගලනවා වගේ හටගෙන නිරුද්ධ වෙනවා ඔබට පේනෙන්න ගන්නවා. ඔබට සිහියට දැනෙන්න ගන්නවා. සිතට අරමුණු එනවා යනවා ප්‍රවාහය තුළ දැනෙන්න ගන්නවා ස්වභාවය. එහි පැවැත්මක් නැති බව, හරයක් නැති බව, පවතින දෙයක් නැති බව ඔබට දැනෙන්න ගන්නවා. අන්නේ දැකීම, ඇතිවීම නැතිවීම දැකීම එයමයි ධර්මතාවය. හැබැයි මේ ඇති වෙන ස්වභාවයේ පමණක් දැකීම, සමුදේ පමණක් දැකීම, ඇතිවීම පමණක් අල්ලා ගැනීම, අන්නේ ඵලයක් තමයි
තියනවා කියලා ගත්තකම නැති වෙන ස්වභාවයේ මගේ හැරීම තමයි සමුදේ ඇති වෙනවා තමයි ආත්මය හැදෙන්න හේතු වෙන්නේ. එයයි අත්තගමේ. අපිට ඒක අත්තගමේ පේන්නේ නැහැ. සමා වෙන්න ඕනි. අත්තගමේ අපිට පේන්නේ නැති වෙනවා පේන්නේ. ඇති වෙනවා විතරයි අපිට පේන්නේ. එයා ඒ මනුස්සයා කියන්නේ. ඇති වෙනවා විතරක් පේන බවයි ආත්මීය ස්වභාවය. සිතුවිලි එහි ඵලයක්මයි. අපිට දැන් සිතක් තියෙනවා. අපිට දැන් සිතුවිලි තියෙනවා. තියෙනවා කියලා ගත්ත කම්මයි සිත කියන්නේ. එතකොට අපි શબ્දයක් ගත්තත් මේ શબ્දේ කොහේ ඉඳලා ආවද කොහේ ගියාද එහෙම දෙයක් නැහැ. දන්නේ නැහැ. හේතු නිසා හට ගන්නවා හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒක තමයි ධර්මතාවය. නෝ શબ્දේ තියෙනවා කියලා අපි අල්ලගත්තොත් ඒ තමයි සිත. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්ත. දුටු දෙයක් නැහැ දුටු කෙනෙක් නැහැ. හැබැයි දුටු බවක් තියෙනවා. શબ્ද එහෙම දෙයක් නැහැ. නමුත් શબ્දයක් තියෙනවා. සිත කිව්වොත් ඒක තියනවා කියලා එතන තමයි සිත කියන්නේ. තියනවා කියලා ගත්තොත් සිත තියෙනවා. එහෙම තියෙන දෙයක් නැහැ කියලා ගත්තොත් ඒ සත්‍ය දකින්නවා. ධර්මය කියන්නේ ඒක. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන මෙන්න මේ ධර්මතාවය තමයි හේතුඵල ධර්ම දකින්නවා කියන්නේ. වේදනාවත් ඒ වගේ. වේදනාව කොයි සිට ආවද කොයි සිට ගියාද දන්නේ නැහැ. හටගෙන නැති වෙලා යන ධර්මතාවය. නමුත් අපි කියන මේ වේදනාව මගේ. අල්ලගත්තොත් එතන ඔබ ඉන්නවා. අන්න මනස්කාර මම ඉන්නවා මමත්වය දෙනවා. එතනමයි සිතුවිලි. එතනමයි මේ ආත්ම දෘෂ්ටිය. අල්ල ගැනීම තුලයි සිද්ධ වෙන්නේ. නැති දෙයක් ඇති ලෙස අල්ල ගැනීම. එයමයි අපගේ රැවටීම විඥාන මායාව. සිතුවිලි වල පමණක් නෙමේ මේ සතියේ ස්වභාවයත් හැබැයි ওই සබහාදාමේ ස්වභාවයම තමයි. සමාධිය ස්වභාවයත් එමය. ඒ ලෞකික සමාධියත් හේතු නිසා හටගන්නේ හේතු නැති වෙනකොට නැති වෙලා යන එක. පවතින සමාධියක් නැහැ. සතිය උනත් තියෙන ගිමන්වන ගතියක්. අනේ සත්‍ය දකින්න කෙනාට මේ සිතේ සත්‍ය දකින්න කෙනාට ඒ සතිය කැඩුනා කියලා සමාධිය පිරුණා කියලා කැළඹීමක් වෙන්නේ නැහැ. සැලෙන්නේ නැහැ. ඇයි? ඒක ඇති වෙන්නේ නැති වෙන ප්‍රවාහය සබහාදාමේ සංසිද්ධියක්. අතර මේ සමාධියට අයිතිකාරයක් නැහැ. අපි මේ කතා කරන්නේ ලෞකික සමාධිය. මේ ස්වභාවය අපි කතා කරන්නේ සමාධියේ ස්වභාවය. සමාධිය කියන්නේ පච්චුප්පන්න ස්වභාවයට යටත් දෙයක්. ඊට ස්ථිර අයිතිකාරයක් නැහැ. සමාධිය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. අපි ඒක කියවනේ. අනේදී අවබෝධ කරගත් කෙනාටයි මේ ධර්මයේ අවබෝධ කරගත්තා කියන්නේ. ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ අන්නේ කෙනාටයි. ප්‍රායෝගිකව ධහම වැටහුණු කෙනාට මේ ධර්මය අවබෝධ වුණු කෙනාට අනුම් බැනුම් තාඩන පීඩන කම්පා වීම නොසැලෙන ස්වභාවයක් තියෙනවා. ඒ සත්‍ය දකින්න නිසායි. අකම්පිත ස්වභාවය එමය. ලාභ නින්දා ප්‍රශංසා කීර්ති අපකීර්ති මේවා ඔක්කොම මනසේ ස්වභාවය. ඒ සත්‍ය දකින කෙනාට එහෙම කම්පනයක් නැහැ. මොකද එයා මනසේ ස්වභාවය දකිනවා. ඒ මනස කියලා දකිනවා. ඒ තමයි මායාව කියලා දකිනවා. සත්‍ය දකින යථාර්ථය දකිනවා. සිත දකිනවා. සිත දකිනවා කියන්නේ කාරණාව. එතකොට මේ කියන කාරණාවේදී බුද්ධිය ප්‍රඥාව මේ කියන ඥාන මේ සියල්ලම හේතු ප්‍රත්‍යයයි. හේතු ප්‍රත්‍යයෙන් සෑදුණු සියල්ල හේතු නැති වෙනකොට නැති වෙනවා. සංකත දේවල් සියල්ල හේතු නිසා සකස් වෙන දේවල්.
එතකොට මේ අසංකත එකම නිවනයි කියලා කියනවානේ. එතකොට මේ සංකතේ නිසා අටගත් දේ හේතු නැති වෙනකොට නැති වෙන බව දැකීමමයි අසංකතය කියන්නේ. නිවන කියන්නේ ඒ සත්‍ය දැකීමයි. අනිත්‍ය ස්වභාවයෙන් යුත් මේ සංකත ධර්මවල ස්වභාවය අනිත්‍ය ස්වභාවයමයි. මේ අසංකත නිවන අවබෝධ කරගන්න ඕනේ. ඒ දැකීමමයි. ආර්ය භාවයත් එමයයි. ප්‍රඥාව තියෙන බුද්ධිය තියෙන කෙනෙක් ඉන්නවා කියන්නේ එතන නිවනක් නැහැ කියන එකයි. එහෙම කෙනෙක් පුජ්‍යලයක් හම් වෙන්නේ නැති තැනයි. එතකොට නිවනක් තියෙන්නේ. නිවන කියන්නේ සිතින් මිදුණු තැනයි. සත්‍ය දකින්න තැනයි. පංච ඉන්ද්‍රිය ධර්ම වලින් හැදුණු සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා මාර්ගය තුල වැඩුවත් ඒ තුල ආත්ම සංකල්පයකින් නොබලන කෙනාට ඒ සියල්ල කැඩුණා කියලා කම්පනයක් වෙන්නේ. ඒ නිසා මේ නොසැලෙන ස්වභාවයකින් නැවත සකස් වෙමින් පවතින බව අවබෝධයි. ඒ සත්‍ය දකිමින් එලෙස වඩන කෙනාට පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙනවා. ඒ සතිය තිබ්බත් එකයි නැතත් එකයි. ප්‍රඥාව තිබ්බත් එකයි නැතත් එකයි. සතිය සමාධිය ප්‍රඥාව තියෙන කෙනෙක් පුජ්‍යලේ එතන නැහැ. ඒ හැම දෙයක්ම පච්චුප්පන්නයි. ඒ කිසිවකටවත් ඇලීමක් ගැටීමක් නැහැ කියන්නේ අතරම මෙතන තියෙන්නේ විපරිත සංඥාවල ස්වභාවයක්. ශුන්‍යතාවයේ පවතින දෙයක් නෙමෙයි කිව්වේ ඒකයි. අපි කතා කරන හිස් බව පවතින දෙයක් නෙමෙයි. නිත්‍ය ලෙස ගත හැකි කිසිවක්ම අපට හමු නොවේ. සත්‍ය දකින්නාට නිත්‍ය ලෙස ගත හැකි කිසිවක්ම හමු නොවේ. ඒක කිව්වේ ඇති වෙන නැති වෙන ධර්මතාවයේම පමණයි කියලා. ධර්මයේ පමණයි ලෝකේ තියෙන කිව්වේ. ඒකයි ධම්මං විනානත්ති පිතාච මාතා කිව්වේ. ඒක මහා ගැඹුරු වචනයක්. මේ ඇති වෙන නැති වෙන ප්‍රවාහයේ ධර්මයයි කියන එක. ඒ පමණයි ලෝකයේ ඇත්තේ කියන එක. එහෙම ඇත්තේ කියලා ගන්න බෑ. ඒකත් සම්මුතිය තුලයි ගන්න. ධර්මතාවය කියන්නේ ධර්මතාවයයි. සිතේම මායාවේ ස්වභාවය හැම තැනම තියෙනවා. සිතින් මිදුණු තැනක් තියෙනවා. කිසිවකට රැවටීම සුදුසු නැහැ. මෙතන කිසිවක්ම ඇත කියන්නත් බෑ. නැත කියන්නත් බෑ. හැබැයි කිසිවා අල්ලා නොගත් තැන ඔබ ස්පර්ශ කරන්නේ නිවනමයි. නිවනයි. අනිච්චානුපස්සේ, විරාගානුපස්සේ, නිරෝධානුපස්සේ, පටිනිස්සග්ගානුපස්සේ මෙන්න මේ වචන වලින් කියවෙන කාරණේ ඊටාම සියුම් කාරණයක්. තේරුම් ගත්තොත් ඊටාම සරල කාරණයක්. කිසිවකට නොයැලෙනු, කිසිවකට නොබැඳුණු අතහැරීමම නිවනයි. ඒ අනිච්චානුපස්සේ, විරාගානුපස්සේ, නිරෝධානුපස්සේ, පටිනිස්සග්ගානුපස්සේ මේ සිත සකස් වෙන හැටි. නැවත සකස්මක් නැහැ. විරාගයට යනවා, ඇලෙන්නේ නැහැ. සිතිවිලි වලට ඇලෙන්නේ නැහැ. කිසිවකට ඇලෙන්නේ නැහැ. අනිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධයට යනවා. මිදෙනවා. නිබ්බිදාව සිතටමයි කලකිරෙන්නේ. එතකොට කලකිරෙනවා කියන්නේ මේ සම්මුතිය තුළ කලකිරීම කියන එක නෙමෙයි. සිතුවිල්ලෙන් මිදෙන තැන. එතන ඇලෙන්නේ සිතුවිල්ල ඝනත්වයක් නැහැ. සිතුවිල්ල වටිනාකම නැහැ. ෂේ වීගෙන යනවා. ඒකයි විරාගය කියන්නේ. නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධය කියන්නේ අනිසත්‍ය දකින්නකොට මිදෙනවා. නිරෝධයට යනවා. අනේ එතනයි පටිනිස්සග්ගානුපස්සේ මේ සිතට සකස් වෙන තු නැති වෙන තැනට එනවා. සිතින් මිදෙන තැනයි නිවන් මඟ වන්නේ. මෙන්න මේ අවබෝධය ඇතිවයි අපි ශුන්‍යතාවය ගැන කතා කර යුතු වන්නේ. සිතිවිලි වලින් මිදුණු ඒ ඇති වෙන නැති වෙන ඒ ස්වභාවය එහි ස්වභාවය
අපි දැකිය යුතු වෙනවානේ. රූපයෙන් මිදුණු තැන, නාමයෙන් මිදුණු තැන, ඒ මානසිකාය ලෝකයෙන් මිදුණු තැන සිතේ හිස් ස්වභාවයකටපත් වෙනවා කියවේ. ඒ නිසායි. මනසෙන් හැදුණු සියල්ල බාහිරට හිමි නොවන බවත් නොවන විට සම්මුති ප්‍රඥාප්ති බිඳ වැටෙන තැන සිත තුලම ඉපද සිත තුලම බිඳ වැටෙන තැන පැවැත්මක් නැති හිතද සිතවිලිද හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන බව අවබෝධ වන විට ඒ සැබෑම හිතට ප්‍රත්‍යක්ෂ වන විට සිතද ශුන්‍ය වෙලා යන ස්වභාවයෙන් වැටෙනවා. ප්‍රායෝගික මේ කාරණේ ප්‍රත්‍යක්ෂ වන විට ඒ දැනෙන ඒ ශුන්‍ය ස්වභාවය රූපයෙන් මිදිලා නාමයෙන් මිදිලා එන අරමුණු වලින් මිදිලා සිතින් මිදිලා සිතක් නැති ස්වභාවයක දකින්නේ. තාම සියුම් ස්වභාවයක් මේ තුල තියෙනවා. දකින්න ඔබට තියෙනවා මේ කාරණේ. ඒකයි මේ මග ඉන්න අය ගොඩක් වෙලාට මේ නිහඬියා වගේ කරනවා, හුදකලා වගේ කරනවා. ඒ හේතුව මේක දකින්නවා මේ ස්වභාවය. අනේ මොහොතට සිත අවදි වීම, අවදිමත් වීම, මොදර සිත අවදි වීම තුළ ඒ ශුන්‍යත විහරණය හමු වෙනවා. ශුන්‍යත විහරණය වෙනයි, ශුන්‍ය සමාපත්තිය වෙනයි. විහරණය කියන්නේ විහරණයට යනවා. විහරණයට යනවා. සිත මිදිලා යනවා. විහරණයට යනවා. සමාපත්තිය කියන්නේ ඒම සමාපත්තියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒ ස්වභාවයෙන්ම පවතිනවා කියන එකයි. සිත පැවතීමයි සමාපත්තිය කියන්නේ. එහම සිත කියලා දෙයක් නැහැ. ඒ ස්වභාවය පැවතීමයි. ඒ ස්වභාවයේ මේම සමාපත්තියක් වූ විට ඒට ශුන්‍යත සමාපත්තියයි කියන ලැබේ. හැබැයි ශුන්‍ය සමාපත්තිය ශුන්‍යත විහරණය දෙකක් මිස එකක් නොවේ. දැන් ඔබට පැහැදිලි මේ කියපු තැන ශුන්‍යත විහරණේ සිත මිදි යන එක ඒ ශුන්‍ය ස්වභාවයටමපත් වෙලා එතනම රැඳීම තමයි ශුන්‍ය සමාපත්තිය කියන්නේ. අපි දැන් එතකොට මේ පැහැදිලි කිරීම ඔස්සේ උත්සාහ කරේ ඔබට මේ ශුන්‍යතාවයේ කුමක්ද මේ අපි කියනවානේ අනිමිත්ත අප්‍රණීත ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා. එතකොට මෙතන නිමිත්තක් හම්බ වෙන්නේ නැහැ. සිතෙන් මිදිලා රූපෙන් නාමයෙන් මිදුණු තැන සිතත් මිදෙනවා. නාම රූප දෙක එකතු වීමමයි විඥානයේ සිත කියන්නේ. එතකොට කෙනා ආත්ම දෘෂ්ටිය සියල්ල බිඳ වැටෙනවා. එතකොට එතන අනිමිත්ත වෙනවා. එතන අප්‍රණීත වෙනවා. එතන සවිඥානික ස්වභාවයක් නැහැ, ආත්මීය ස්වභාවයක් නැති වෙනවා. එතනම අප්‍රණීත ස්වභාවයට එනවා. ආත්මීය ස්වභාවය බිඳ වැටෙනවා. සත්‍ය දකින්න විට සිත කියලා දෙයක් නැති බව අවබෝධ වෙනවා. ධර්මතාවය අවබෝධ වෙනවා. අන්න අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත චේතෝ විමුක්තිය චිත්ත විමුක්තියටපත් වෙනවා. තේරෙනවද? මේ අන්ත දෙකක් දෝලණය වෙනවා කියන්නේ තෘප්තිමත් වේ කරන්න බෑ. මනස කියන්නේ අසහනයක්. තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ. ඒක වෙන්නේ මේ මනස අඳුන ගන්නවා. ඒක ධ්වනියක් කම්පනයක් කියලා කිව්වා. ඒ කම්පණය නැති කරන්න බෑ. ඒක අසහනයක් තියෙන. ඊළඟ එක හොයනවා හැමතිස්සෙම. දැන් මේ කියවර ඊළඟ එක මොකද්ද? මේ කියවර ඊළඟ එක මොකද්ද? මැරලා වුණත් ඒක ඉවරයි කියලා හිතන්නේ යන්නේ කොහෙද කියලා හොයන. කවදාවත් ඔබට හිතෙන්නේ නැහැ මැරිලා ඉවරයි කියන එක. ඔබට හිතෙන්නේ මැරිලා ඉවරයි යන්නේ ඊගාට කොහෙද? ඔබ ඊගාව එක අසහනේ. මොකද්ද ඔය? ඔය තමයි මනස. ඒ ඔබේ අසරණකම. ඔබ දන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒතර අසරණකමක් තියෙනවා. ඒ නිසා ඔබ අසරණ, ඒ නිසා ඔබ සරණ යන්නේ, ඒ නිසා ඔබ රැවටෙන්නේ, ඒ නිසා ඔබ දෘෂ්ටියට කොටු වෙන්නේ. ඒක සිතේමයි, සිතකමයි තියෙන්නේ. ඒ මායාව අසරණකම.
අනේ ඒක නිසා තමයි හැම දෙයකම කෙලවර කන්න ගියත් ඉවරයක් වෙනවා කෙලවරක් වෙනවා.